අයිබෝන් සුබෝදෑසනක් ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා සහ සතියක් හැටින් පටන් ගන්න සතිය අලුත් ජවයකින් අපි වැඩ පටන් ගන්න සූදානම්. මේ වගේම අපිට තිබුණ ලෝකේ සමහර විට කොරෝනා වසංගතයත් එක්ක අපේ නෙවෙයි වගේ එකක් දැනනවා නම් ලෝකේ අපේ කරගන්න ඕනේ ගමන පටන් අරගෙන තියෙනවා මේ වෙද්දි වැඩ කරන්න ඕනේ හැමෝම. එතකොට සියලු දේවල් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. හැබැයි හැම මොහොතකම සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අංක 1 සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ඔබ වැඩි අවධානය යොමු කරන්න, සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්න. ඒ ලබා දීලා තියෙන දේවල් පොඩි දේවල්නේ කරන්න තියෙන්නේ. මහ ලොකු දේවල් නෑ නේද? ඉතින් මේ දේවල් ඔබ දන්නවා දැන් කොහොමද පරිස්සම් වෙන්නේ කියලා. විශේෂයෙන් එන්නත් කරන ඉතා හොඳ තත්වයක තියෙනවා අපේ රටේ. ඒ වගේම තරුණ පරම්පරාවේ තරුණ ප්‍රජාවේ යම් ආකාරයක මේ වැරදි අවබෝධයක් නිසා මේ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් යම් අඩුවක් තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. හැබැයි ඔබ එන්නත ලබා ගන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ඉදිරියේදී ප්‍රශ්න ගණනාවක් අනිවාර්යයෙන්ම මතුවෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා දෙමාපියන් උනන්දු කරන්න දරුවන්ට මේ එන්නත ලබා ගන්න කියන කාරණේ කිසි ප්‍රශ්නයක් නැහැ. මුළු ලෝකෙම මේ තරුණ තරුණියන් දරුවෝ එන්නත ලබා ගන්න මේ වෙද්දිත් කටයුතු කරලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය අංශ මේ නිවැරදි 탁සේරුවකින් පස්සේ තමයි එන්නත ලබා ගන්න කියන කාරණේ මතක් කරන්න. ඒ වගේම නජිත් ඊයේ ඉතා හොඳ දවසක් මාස ගානකට පස්සේ අපේ අඩුම මරණ ප්‍රමාණය වාර්තා වුණා. ඊයේ දවසේ මරණ ප්‍රමාණය සෑහෙන් අඩු වෙලා තිබ්බ. රටක් විදිහට ගත්තොත් එහෙම සමහර මරණ සිද්ධ නොවෙනවා නම් ඒක බොහොම හොඳ තත්ත්වයක්. හැබැයි දැන් එන්න ක්‍රමෙන් මරණ ප්‍රමාණය අඩු වෙමින් තියෙනවා. අපි ලෝකයක් විදිහට ගත්තොත් එහෙම ලෝකෙත් දැන් මරණ ප්‍රමාණය ටිකක් අඩු වෙලා තියෙන. කොහොම වුණත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන හිටියා මේ වෙනකොට ලක්ෂ 50 සීමාවට ආසන්න වෙයි කියලා. හැබැයි දැන් තවමත් ලෝකෙම කොරෝනාව හින්දා මරණ සිද්ධ වෙලා තියෙන 48 ලක්ෂ 62309ක් හා සාධිතයන් ප්‍රමාණය 23 කෝටි 83 ලක්ෂ 27341ක් තමයි දැන් සමස්ත ලෝකයේම මරණ ප්‍රමාණය. ඉතින් මේ තත්ත්වය බොහොම හොඳ දෙයක් කියලා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. අපේ රටේ tie දවසේ මරණ 29ක් පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අනුව සමස්ත මරණ ප්‍රමාණය 13296ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මරණයක් සිදු නොවන ආසාදිතයෙක් වාර්තා නොවන දවසක් බවට පත් වෙනවා නම් ඒක තමයි රටට ලෝකයට තියෙන සැනසීම. කොරෝනාව සම්පූර්ණයෙන්ම පාලනය වුණ දවසට. එහෙම දවසක් හිතාමත් ඉක්මනින් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න සූදානම් වෙන්නේ. දැන් මේ දවස්වල කනින් කොනින් ඇහෙන කතා බඩු මිල ටිකක් වැඩි වෙගෙන යනවා. දැන් ඊයේ දවසෙත් අපිට අහන්න ලැබුණු කාරණාව කිරිපිටි මිල මේ ආදී වූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ටිකක් වැඩි වෙන කාල සීමාවක් ටිකක් අපහසුවෙන් ගත කරන්න වෙන්නේ. ඒ කොහොම වුණත් අද දවසේ ජාතික පුවත්පත් මේ සියල්ල වාර්තා කරනවා. මිලට වඩා ප්‍රශ්න තිබුණේ මේ හිඟයක් තියෙනවා. සමහර භාණ්ඩවල වැඩි හිඟයක් පැවතුනා වෙනද පොළේදී පාරිභෝගිකයන්ගෝ කීයකට හරි කමන්නේ මේව තියෙනවා නම් හොඳයි කියලා. හැබැයි දැන් ඔන්න මේ තත්ත්වේ නැති වෙනවා. අද අරුණ වාර්තා කරනවා ගෑස් කිරිපිටි සිමෙන්ති හෙට සිට වෙළඳ පොළට කියලායි කියන්නේ. ඒ අනුව ගෑස් 750කින් විතර ඉහළයි. කිරිපිටි රුපියල් 200කින් සිමෙන්ති 50කින් ඉහළට කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. හෙට ඉඳලා මේ භාණ්ඩ වෙළඳ පොළට නිකුත් කරන්න අදාළ සමාගම් සූදානම් වෙනවා කියලා තමයි මේ විදිහට වාර්තා කරන්නේ. ඉතින් ප්‍රශ්නේ තිබුණේ මිලේ නම් දැන් මිල සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. පාලන මිල ඉවත් කිරීමත් එක්ක අමාත්‍ය මණ්ඩල තීරණය ඒ දැනුම් දීමත් එක්ක අදාළ සමාගම් එක්ක සාකච්ඡා කරලා මේ විදිහට ඒ සමාගම් වෙළඳ පොළට මේ දේවල් නිකුත් කරන්න සූදානම් වෙනවා කියලායි අද මේ විදිහට අරුණ තොරතුරු වාර්තා කරන්නේ. හැබැයි සෙලුමිනට ගියාම කියනවා මේ පාලන මිල ඉවත් කරත් පාරිභෝගිකයන් ගැන කතා කරද්දී මෙතන තියෙන පොඩි දෙගිඩියාවක්. දැන් අපිට මොන විදිහට සමාගම් කියන විදිහට අපිට මේව ගන්න වෙයිද දන්නේ නැහැ. මේවා අනයනය කරන සමාගම් ඒ අය ඒ විදිහට මිල ගණන් දා. ඉතින් අපිට ඒ මිලට තමයි ගන්න වෙන්නේ කියන උගතෝ කෝටික ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. පාරිභෝගිකයන් සියලු දෙනාටම අපිටත් ඒ ගැටලුව තියෙනවා. හැබැයි සිළුමිනට ගියාම සිළුමින කියනවා පාලන මිල ඉවත් කළත් හිතුමතේ වැඩ බෑ කියලයි අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මේ විදිහට වාර්තා කරන්නේ. කිරිපිටි සිමෙන්ති තිරිඟු පිටි හා ගෑස් යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 4ක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළත් යම් සමාගමක් අසාධාරණ විදිහට පාරිභෝගිකයන් පීඩාවට පත්වන විදිහට වැඩි කරනවා නම් ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරනවා. ඒ ගැන සිළුමින මේ විදිහට වාර්තා කරනවා. ඉතින් මේවා කිව්වට විතරක් බෑ. අපි දන්නවා පාරිභෝගික කටයුතු අධිකාරිය තියෙනවා. ඉතින් පාරිභෝගික අධිකාරිය වැටලීම් සිද්ධ කරන්න ඕනේ. චෝදනාවක් තියෙනවා නම් කොහෙන් හරි පැමිණිල්ලක් තියෙනවා නම් අනිවාර්යෙන් ක්ෂණික ක්‍රියාමාර්ග ගන්නවා නම් මේ තත්ත්වය නවත්ත ගන්න පුළුවන්කම ලැබෙයි. එහෙම නැත්නම් මේවා කතා විතරක් වෙයි.
පාරිභෝගිකයෝ ඒ ගණන් වලට මේ භාණ්ඩ ලබා ගන්න කටයුතු කරා. ඉතින් ඒ ප්‍රශ්නේ නැති කරන්න කටයුතු කරනවා නම් ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔය අතරේ තිරිඟු පිටි මිලත් වැඩි වෙලා තියෙන හින්දා වැඩි කරන්න කටයුතු කරපු හින්දා අද දවසේ ඉරිදා ලංකාදීපයේ කියනවා පාන් බනිස් කෙටි කෑම මිලත් වැඩි වෙයි කියලා සිරස්තලයක් යොදමින් කියනවා. ප්ලේන් ටී රුපියල් 25යි, බනිස් ගෙඩියක් 50යි, ගෑස් සිලින්ඩරයක් 2050යි කියලා මෙන්න අද ලංකාදීප පුවත්පත කියන කතාව. දැන් සමීර බනිස් ගෙඩියක් රුපියල් 50ට කාපු කාලයක් ගැන ආයි හිතන්න වෙනවා. අපි රුපියල් 50ට බනිස් ගෙඩියක් කන්න හිතුවද කොහොම වුණත් දැන් බනිස් ගෙඩියක් රුපියල් 50කට කන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක අර සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ටිකක් හොඳ කාරණාවක් මේ පාම් පිටි හැම කන එක එච්චර හොඳ නැති හින්දා. හැබැයි ඉතින් බනිස් ගෙඩියක් කියන්නේ අර දුප්පතාගේ කෑම වේලක්. ඉතින් දුප්පතාගේ කෑම වේලත් රුපියල් 50කට ගන්න වෙනවා නම් ඉතින් ටිකක් අපහසු කාරණාවක්. අද ලංකාදීපේ කියනවා පාන් බනිස් කෙටි කෑම මිලත් වැඩි වෙයි. ප්ලේන් ටී රුපියල් 25යි, බනිස් ගෙඩියක් 50යි, ගෑස් සිලින්ඩරයක් 2050යි. දයාසිලි ලියනගේ මේ පොත ලංකාදීපේට ලියන්නේ. කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමට ඇමති මණ්ඩලය ගන්නා ලද තීරණයට අනුව කිලෝවක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 945 සිට රුපියල් 1145 දක්වාද, කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1500 සිට 2050 දක්වාද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005 සිට රුපියල් 1055 දක්වාද දැනට වෙළඳපොලේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1350ට තල වෙනවා කියලා ලංකාදීපේ කියනවා. කොහොමුණත් 1055ට තමයි වැඩි වෙන්නේ. තිරිඟු පිටි මිල රුපියල් 50කින්ද වැඩි වෙනු ඇතැයි වාර්තා වෙනවා. මේ වැඩිවීමත් එක්ක තමයි සමීර දැන් අපි අර කිව්වා වගේ බනිස් ගෙඩියක මිලත් වැඩි කරන්න කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් බොහෝ දෙනෙක් මේ ඔය පිටි කෑම වලට යොමු වෙලා තියෙන අතරේදී අද කියනවා ලංකාදීපේ ගෑස් හා තිරිඟු පිටි මිල වැඩිවීමත් සමගම කහට තේ කෝප්පේ සිට සියලුම කෙටි කෑම වර්ගවල මිල 120කින්වත් වැඩි වෙනු ඇතැයි දැනගන්නට තියෙනවා. යනුව කහට තේ කෝප්පයක මිල රුපියල් 20 සිට 25 දක්වාද, කිරි තේ එකක මිල රුපියල් 50 සිට 60 දක්වාද, බනිස් ගෙඩියක මිල රුපියල් 45 සිට 50 දක්වාද, රෝස් පාන් එකක් රුපියල් 25 සිට 30 දක්වාද සාමාන්‍ය වශයෙන් වැඩි වෙනු ඇතැයි ගණන් බලා තියෙනවා කියලා අද ලංකාදීපේ කියනවා. ඒ අතරදී දැන් සීනි මිලත් ටිකක් වැඩි කියලා කියනවා. රුපියල් 116ට සීනි දෙන්න බැහැයි කියලා සීනි ආනයනකරුවන් කියනවා ලංකාදීපේ කියන කතාව. සීනි යලිත් තිත්ත වෙන ලකුණු කියලා තමයි සිරස්තලය යොදලා තියෙන්නේ. කිලෝව රුපියල් 116ට සීනි දෙන්න බැහැයි කියයි කියලා මහින්ද නිශ්ශංක මේ පොත ලියන්නේ. කිලෝ රුපියල් 116 තොග පාලන මිලට සීනි ලබා දිය නොහැකි බව සීනි අපනයනකරුවෝ සීනි ආනයනකරුවෝ වෙන්න ඕනේ. පත්තරේ අපනයනකරුවෝ කියලා තියෙන විශේෂයෙන් ඔවුන් ප්‍රකාශ කරනවා. විශේෂයෙන් ඉන්දියාවේ සීනි මිල ඉහළ යාම සහ මෙරට ඩොලරේ මිල ඉහළ යාමේ ගැටලු හේතුවෙන් රජය නියම කර තිබෙන තොග පාලන මිලට සීනි ලබා දීම අපහසු බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති කියලා ඉරිදා ලංකාදීප පුවත්පත කියනවා. ඔය අතරේ චෝදනාවක් තියෙනවා මේ භාණ්ඩ මිල පාලනේ මුදලාලිලට දීලා ජනතාව අමාරුවේ දාලා කියලා. කවුද එහෙම කියන්නේ? නාමල් කරුණාරත්න මහත්මයා අද දිවයින පුවත්පතේ ගැන කියනවා. දිවයින ඉරිදා සංග්‍රහය කියන කතාව භාණ්ඩ මිල පාලනය මුදලාලිලාට දීලා ජනයා අමාරුවේ දාලා කියලා නාමල් මහත්තයා කියනවා. රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයේ ව්‍යාපාරිකයන් අතර පත් කිරීමෙන් ජනතාව වඩාත් අසරණ භාවයට පත්වතයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහත්මයා ප්‍රකාශ කරනවා. භාණ්ඩ මිල පාලනය කර ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සහ හදිසි නීතියද භාවිතයට ගත හැකි වුවත් රජය හදිසි නීතිය භාවිතා කරනුයේ රජයට විරුද්ධව නැගෙන ජනතා හඬ මර්ධනයට පමණකයිද ඒ මහතා චෝදනා කළා කියලා අද දවසේ ඉරිදා දෙවයින පුවත්පත ඔය විදිහට සඳහන් කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු සියලු දේ රජයේ මිල පාලනයෙන් ගිලිහි යෑමට ඉඩ හැරීමෙන් මුදලාලිලාට ජාතිය අමතා තමන් කැමති ආකාරයෙන් භාණ්ඩ මිල පාලනය කිරීමකට රජය ඉඩ ලබා දීම නිසා ජනතාව වඩාත් දුකට පත්වතයි හෙතෙම ප්‍රකාශ කළා කියලා අද දෙවයින පුවත්පතට ඒ නාමල් මහත්තයා කියපු කතාව උපුටා දක්වමින් ඒ විශේෂාංගය නැත්නම් මේ ප්‍රවෘත්ති වාර්තාව ලියලා තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය දවස්වල සමීර හාල් මුදලාලිල මාධ්‍ය හමු තියමින් ඔවුන්ගේ මිල වැඩිවීම ගැන කියනවා. ඉතින් අපහසුතාවයට පත්වෙන්නේ ජනතාව ගැනත් හිතන්න ඕනේ. දැන් හාල් මුදලාල්ලට ඒ විදිහට පාලනය කරන්න දෙන්න බෑ. අනෙකුත් ආනයනකරුවන්ටත් ඒ විදිහට පාලනය කරන්න දෙන්න බෑ. ජනතාව කියන කතාව තමයි පිට රටින් හරි ආනයනය කළා විශේෂම ඔය හාල් එහෙම ලබා දෙන්න කියන කාරණාව. හැබැයි දැන් පිට රටින් ආනයනය කරන දේවල් වලත් ගාණ වැඩි වෙලා තියෙන ඩොලරේ වැඩිවීම නිසා මේ හැම දෙයකටම හේතුව කොරෝනා වසංගතය.
අර කතාවක් තිබුණනේ මේ පාන් නැත්තම් කේක් කාපල්ල කියලා ප්‍රංශ අගර රජිනිය තමයි මාරි ඇන්ටෝනි තමයි එහෙම කියලා තිබුණේ ප්‍රංශ විප්ලවයේ කියවද්දි ගන්න කතාවක්. ඉතින් මේ කතාවත් එක්ක අපි අපේ රටට ආවොත් එහෙම දැන් තත්ත්වේ පාන් ගණන් යනවා, බනිස් සාමාන්‍ය බනිස් ගෙඩියක මිල ගණන් යනවා. හැබැයි බත් කන්න එහෙනම් කියන්න පුළුවන්ද? එහෙනම් හාල් කිලෝ එක කීයද? ප්‍රශ්නයක් තියෙනවානේ. මොකද්ද කරන්නේ? ඒ අනුව හාල් ගෙන්නන්න කටයුතු කළා. අද වාර්තා කරනවා අරුණ පත්තරේ දින 10කින් බුරුමයෙන් සහ බුරුම ඉන්දියාවෙන් හා බුරුමයෙන් සහල් රුපියල් 100ට ලබා දෙන්න කටයුතු කරනවා කියලයි වෙළඳ අමාත්‍යාංශය මේ තීරණය අරගෙන තියෙනවා කියලා මේ ආකාරයෙන් වාර්තා කරාට ඊයේ බන්දුල ගුණවර්ධන ඇමතුමා කිව්වා රජ්‍ය විසින් මෙරටට ආනයනය කරන සහල් තොගේ පළමු කොටස අද එනවා කියලා. කොළඹ වරායට රැගෙන එනවා කියලා බන්දුල ගුණවර්ධන මහත්තයා සඳහන් කළා. ඒ අනුව හාල් කිලෝ එකක් රුපියල් 100ට අඩු මුදලකට පාරිභෝගිකයන්ට ලබා දෙන්න හැකියාව ලැබෙනවා කියලයි එතුමා සඳහන් කළේ. මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ඉදිරියේදී රාජ්‍ය වාණිජ්‍ය නීතික සංස්ථාව හරහා ආනයනය කරන්න කටයුතු කරනවා කියලාත් බන්දුල ගුණවර්ධන මහත්තයා සඳහන් කරනවා. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා ඉකුද්දා අමාත්‍ය මණ්ඩල තීරණය කළා. ඒ අනුව වෙළඳ පොලේ සහල් මිල පාලනය කරන්න එලෙස සහල් ආනයනය කරන බව තමයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා සඳහන් කළේ. සහල් මිල සඳහා පැවති පාලන මිල ඉවත් කරන්නත් පහුගිය දවසක කටයුතු කළා. ඉතින් ඒකත් එක්ක තමයි ගැටලුව මතුවුනේ. හිතූ ගණන් වලට ඒ කට්ටිය ඒ විදිහට ඒගොල්ලෝ හදාගෙන තියෙනවා හොඳ සමහර අය හොඳ නිෂ්පාදන නාමයක් අර බ්‍රෑන්ඩඩ් මේ හාල් වලක් තියෙනවා. ඉතින් ඒ නිෂ්පාදන නාමයත් එක්ක ඒගොල්ලෝ හාල් ඒගොල්ලන්ගේ ගණන් වලට විකුණන්න කටයුතු කරලා තියෙනවා. මේ වෙද්දී පාරිභෝගිකයන් අසීරුතාවයට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ සමීර මේ හාල් මුදලාල්ල කොච්චර පෝසත් වෙලාද කියනවා නම් ඉස්සර අපි දැක්කේ ලොරි වලින් හාල් ගෙනියනවානේ. දැන් කන්ටේනර් පිටින් තමයි මේ කඩවල් වලට මේ හාල් දාන්නත් ඒ අය එන්නේ. කන්ටේනර් පිටින් කියන දැන් පහුගියටගේ හාල් දාන්න නැතුව තිබ්බනේ. ලොරි වලින් ගෙනලා මදිද? දැන් ගේන්න ඕනේ අර හිඟේ පියවන්න කන්ටේනර් වලින් තමයි ගේන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හාල් මිල පාලන මිලක් ගෙනාම හාල් හැංගුවා. ඉතින් මේ ප්‍රශ්නේ निराකරණය කරන්න තමයි පිටරටින් සහල් ගේන්න කටයුතු කරන්නේ. අද එනවා පළමු සහල් තොගේ අනුව රුපියල් 100ට වඩා අඩුවෙන් හාල් දෙන්න පුළුවන් කියලා වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරනවා. අපි බලමු එතකොට ඒ හාල් වල ගුණාත්මක භාවයන් සම්බන්ධයෙන් උත් නේද හිතලා බලලා ඒවා වගකීමෙන් වෙන්නේ නැති ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න. නැත්නම් ඊට පස්සෙත් ආයි චෝදනා කරනවානේ මේ හාල් මෙහෙමයි කියලා. ඉතින් ඒ අනුව යම් ප්‍රමිතියකට මේවා සියල්ල යටත් කරලා තමයි ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා ඇත්තේ. මේ අතරේ මේ කෘෂි කර්මාන්තය ගැන කතා කරද්දී අරුණ කියනවා මහ කන්නේ වැස්සේ අඩුවක් තියෙනවා කියලා. දැන් මේ වෙද්දි කන්නේ පටන් අරගෙන තියෙනවා. මාස් කන්නේ නැත්තම් මහ කන්නේ. ඉතින් වැස්සේ අඩුවක් තියෙනවා කියලා කාලගුණය පුරෝකථනය කරනවා. ඉකුත් කන්නවලට සාපේක්ෂව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනයේ යම් අඩුවක් තියෙන පෙන්눔 කරනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ විදිහට පුරෝකථනය කරන්නේ. දෙපාර්තමේන්තුවේ ජලපාලක ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහත්තයා තමයි මේ බව සඳහන් කරන්නේ. ඉතින් වතුරෙන් ප්‍රශ්නයක් මේ ඉදිරි කන්නේදී ගොවියන්ට මේ සිද්ධ වෙයි කියන කාරණය මේ හරහා යම් පුරෝකථනයක් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නෙට වතුර ප්‍රශ්නෙට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න හැකියාවක් නැති වෙයි කෘෂිකර්ම අමාත්‍යතුමාට මේ අපේ මහින්දානන්ද මහත්තයාට. හැබැයි පෝර ප්‍රශ්නේ දැන් පෝර ජනතාව මේ වෙද්දී දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. කන්නේ කටයුතු පටන් අරන් තියෙනවා. පෝර ඕනි වෙලාවට පෝර නැහැ. එතකොට පෝර ටික ලබා දෙන්න ඉතාමත් ඉක්මනින් කටයුතු කරනවා නම් ඒක ඉතා වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ගොවි විරෝධතා තනින් තනින් මතුවෙමින් තියෙනවා. ඒ වගේම කන්න රැස්වීම වල උණුසුම් සත්‍යයක් නැති වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටික උඩට එන්න දෙන්නේ නැතුව මේවා පාලනය කරන්න ගොවි ජනතාව පෝර ටිකනේ ඉල්ලන්නේ. කොහොම හරි මේ ජනතාවට පෝර ටික ලබා දෙන්න ආබනික පොහොර එහෙම නැත්නම් දැන් ඒවා ගේන්න කටයුතු කරමින් පවතිනවා. ඉතින් මේවා කොහොම හරි ගොවි ජනතාවට ලබා දෙන්න ඉතාමත් ඉක්මනින් කටයුතු කරනවා නම් ඒක වැදගත් වෙනවා. ඒ ගැන අපි මතක් කරනවා. මේ අතරේ 2018 වුණ කාරණයක් අද දිවයින වාර්තා කරනවා. අද දිවයින පොත්පතේ ප්‍රධාන පිටුවේ වාර්තා කරන්නේ සමීර මේ කාරණාව මේ හරක් වැඩක් ගැන 2018 අවුරුද්දේ සිද්ධ වෙච්ච කෘෂි අමාත්‍යාංශයේ කෝටි 17496ක් අවභාවිත කළා කියලා අද දිවයින පොත්පත කියනවා. 2018 හරක් වැඩක් කෘෂි අමාත්‍යාංශය කෝටි 17496ක් අවභාවිත කරලා මේ ගැන වැඩිදුර තොරතුරු කිව්වොත් එහෙම සමීර මේ දැන් බොහෝ දිනක් අපි දැක්කා ඒ කාලේ විශේෂයෙන්ම මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල ගැනත් ලොකුවට ප්‍රශ්න කරලා රාජගිරියෙන් යනකොට ගොඩක් අය දකිනවා ඇති පාරායිනේ තියෙන ගොඩනැගිල්ල. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ ගොඩනැගිල්ල නෙවෙයි තියෙන. හැබැයි ඉස්සර තිබේ ගොඩනැගිල්ල. අද දෙවෙනි පුවත්පත කියන කතාව අසාර්ථක ව්‍යාපෘතියක් බවට විගණන වාර්තාවකින් සඳහන් කර තිබියදී නොසලකා කිරි ගවයින් 15000ක්
ආනයනය කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 17,496.7ක මුදලක් ඒ කියන්නේ මිලියන 1,74,967ක් 2018 වර්ෂයේ මැයි 8 වෙනිදා කොන්ත්‍රාත්කරුවෙකු වෙත මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය විසින් ගෙවලා රජයේ මුදල් අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වෙනවා. එසේම 2020 අගෝස්තු 31 වෙනිදා වෙන විටත් කිසිදු කිරි ගවයෙකු ආනයනය කර නොතිබූ බවද එම වාර්තාවේ සඳහන් වෙනවා. කොන්ත්‍රාත්කරුට අත්තිකාරම් ගෙවීම විදේශීය බැංකුවකින් ලබාගත් ණය මුදලකින් ගෙවා තිබූ බැවින් ඒ සඳහා වන පොලිය හා විදේශ විනිමය ප්‍රමාණය වීමේ අලාභයද ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වෙනවා. මේ ව්‍යාපෘති අසාර්ථක භාවයේ පැහැදිලි වී තිබියදී අත්තිකාරම් ගෙවීම නිසා රජයේ මුදල් වෙනත් පාර්ශවයක් විසින් අවභාවිතා වීමක් සිදුව තිබූ බවද විගණන වාර්තාව මගින් අනාවරණය වෙලා තියෙනවා. දැන් අත්තිකාරම් මුදල් ගෙවලා ගෙනාපු කිරිගවයෙකුත් නැහැ. රටේ මුදල් ওই විදිහට අවභාවිත වෙන්නේ මේ විදේශීය බැංකුවකින් ණය අරගෙන ගෙවලා තියෙන. එතකොට ඒ ගත්ත ණය මුදල ඩොලරය දැන් අවප්‍රමාණය වීම නිසා රුපියලේ අවප්‍රමාණය වීම නිසා ඩොලරයට වැඩි ප්‍රමාණයක් ගෙවන්න වෙලා තියෙනවා. දැන් ගත්ත ණය මුදල වගේ තව මේ දෙතුන් ගුණයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා සමීර. අර සිද්ධ වෙච්ච පාඩුවට වැඩිය තවත් පාඩුවක් ඒකෙනුත් වෙලා තියෙනවා. කොහොම වුණත් 2018 ඇමතිවරයා විදිහට හිටියේ කවුද කියලා ආයි අමුතුවෙන් හිතන්න බලන්න ඕනේ. 2018 මේක සිද්ධ වෙලා තියෙන්නේ කෘෂි අමාත්‍යාංශයේ කරපු හරක් වැඩක් ගැන ඔය විදිහට අද දෙවේන පුවත්පත ලියලා තියෙන්නේ. කෝටි 17,496ක් හිතන්න මිලියන 1,74,967ක් කියන්නේ පුංචි පහේ මුදලක්. ඒ හරක්ට නම් මොකුත් තේරෙන්නේ නැතුව ඇති නේද? මෙහෙට ගෙන්නපු හරක්ට මං කියන්නේ කිරි ගවයන්ට ඒ හරකෙදි මොකුත් දන්නේ නැතුව ඇති. සුබ ආරංචියක් ඔබට කියන්න තියෙනවා. විශේෂයෙන් දරුවන්ට දෙමව්පියන් මේක බලාගෙන හිටියා. නොවැම්බරේ පාසල් පටන් ගන්නවා කියලා කියනවා. සියලු පාසල් විවෘතයි කියලායි සිළුමිණ වාර්තා කරන්නේ. නොවැම්බරේ ඉඳලා සෞඛ්‍ය නිර්දේශයටතේ අනුව පාසල් යලි ආරම්භ කරන්න මේ ක්‍රියාන්විතය කටයුතු කරලා තියෙනවා. 21 වෙනිදා පාසල් මේ විදිහට 2,14,914 දෙනෙකුට යලිත් පාසල් දොරගුළු විවෘත වෙනවා. ඒ අනුව අධීර 4ක් යටතේ ලංකාවේ ඉන්න සියලු පාසල් නොවැම්බර් අවසානයේට ප්‍රථම විවෘත කරනවා කියලයි සඳහන් කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ආචාර්ය කපිල සී පෙරේරා මහත්තයා කියනවා පාසල් විවෘත කිරීමේ කාල පරතරය අවමය සද්දයකට පමණ සීමා කරන අතර සිසුන් 40ට අඩු පන්ති කාමරවල සිසුන් කොටස් 2කට බෙදමින්ද එවැගේම සිසුන් 40ට වැඩි පන්ති කාමරවල සිසුන් කොටස් 3කට බෙදමින්ද ගෙන්වීමට උපදෙස් ලබා දීලා තියෙනවා කියලයි කපිල සී පෙරේරා මහත්තයා කියලා තියෙන්නේ. ඒ අනුව පාසල් විවෘත කරන්න ලෑස්ති නොවැම්බරේ ඉඳලා දරුවෝ මේ ගැන දෙමව්පියන් මේ ගැන දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම පොඩි පන්තිවල ඉන්න දරුවන්ට පහෙන් පහත ඉන්න දරුවන්ට ඒගොල්ලෝ දන්නවා අපිටත් වඩා කොහොමද සෞඛ්‍ය ආරක්ෂිතව මේ ජීවත් වෙන්නේ කියන කාරණේ අපිට සමහර විට ඒගොල්ලෝ මතක් කරලා දෙන්නේ. මාස්ක් එක එහෙම දාගෙන යන්න ඕනේ නේද කියලා. ඉතින් ඒවා පොඩ්ඩක් දරුවන්ගේ ඔළුවට දැම්ම ටික ටික දාලා තියාගත්තට කමක් නැහැ නේද? ඉස්කෝලේ ගිහිල්ලා මොන විදිහටද යාළුවා ආශ්‍රය කරන්නේ? පන්ති කාමරේ ඉන්නකොටද කොහොමද? පොඩි අයනේ. පොඩ්ඩක් පොඩි වෙලාවක් ඇතනේ. ඉතින් මේ වෛරසය බෝ වෙන්න දරුවන්ට එච්චර ප්‍රශ්නයක් නැහැ කියලාත් සෞඛ්‍ය අංශ කියනවා. මේ මොකද උන්ගේ ශරීරයේ තියෙන ඉමුනිටි එක හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් ඒ නිසා ගැටලුවක් නැහැ කියලා කෙසේ නමුත් දරුවෝ අපි ආරක්ෂා කරගන්න ඕනි. පාසල් පටන් ගන්නවා. මේ අතර විභාග තුනම වසර මුල පවත්වන්න කටයුතු කරනවා කියලයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. අද ඒ ගැන සිළුමිණ වාර්තා කරනවා. ශිෂ්‍යත්ව විභාගේ O-level සහ A-level මේ තුනම අපි ඊළඟ ප්‍රවෘත්තියට යන් විභාග තුනම වසර මුල කියලා සිළුමිණ වාර්තා කරනවා. මේ වසරේ පැවැත්වෙන්නේ නැහැ. හැබැයි ලබන අවුරුද්දේ මුල මේ විභාග තුනම පවත්වන්න කටයුතු කරනවා කියලයි සනත් පූජිත මහත්තයා විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. පාඩම් ආවරණය කරන්න ඕනේ විෂය සියල්ලක්ම ආවරණය කරන්න ඕනේ. වගේම විභාග වලට ලෑස්ති වෙන්න ඕනේ. මේ කාරණා මුල් කරගෙන ලබන අවුරුද්දේ මුල මේ විභාග තුනම පවත්වන්න කටයුතු කරනවා කියලයි අද සිළුමිණ වාර්තා කරන්නේ. මේ හැම දෙයකට කලින්ම අපි දන්නවා මේ වෙද්දිත් ගුරු වර්ජනය තියෙනවා. ඒකට මේ ගුරු වර්ජනයේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? දැන් විසඳුම් ගණනාවක් දීලා තියෙනවා. හැබැයි වර්ජනය කරන පිරිස් වලට උඩින් ඉන්නවා විශේෂයෙන්ම වෘත්තීය සංගම්. ඔවුන් කියනවා මේකට විසඳුමක් ඕනිම තමයි පාසල් යන්න නම් කියන කාරණේ. හැබැයි අපි දන්නවා ගුරුවරු හැමෝම මේ මතේ නෑ. ගුරුවරුනේ අපි දන්න ගුරුවරු දරුවන්ට ආදරේ පුදුම සෙනෙහසක් තියෙන. තමන්ගේ දරුවාට හා සමානවම අනිත් සියලු දරුවන්ට ආදරේ. ඉතින් ඒ නිසා ගුරුවරු සමස්ත ප්‍රජාව වර්ජනයකට මේ මොහොතේ යන්න සූදානම් නැහැ. කෙසේ නමුත් සමහර සංගම් චෝදනා කරනවා. මේ අතර අද මව්බිම වාර්තා කරනවා ගුරු විදුහල්පති වැටුප් සටනේ අවසන් විසඳුම සඳුදා තීරණාත්මක සාකච්ඡාව අගමැති ප්‍රධානත්වයෙන්
මේ සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මැදිහත් වෙලා තියෙනවා කියලායි අද තොරතුරු වාර්තා කරන්නේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා ප්‍රධාන වෘත්තීය සමිති නියෝජිතයන් අවසන් තීරණාත්මක සාකච්ඡාව හෙට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලීගහ මන්දිරයේදී පැවැත්වෙනවා. එතකොට හෙට තීරණය වෙනවා මොකද්ද මේ කාරණය කියලා. මොකද්ද මේකට ගන්න විසඳුම? ඒ අනුව වර්ජනය සම්බන්ධයෙන් අවසන් දවස හෙට කියලායි සඳහන් කරන්නේ. විශේෂයෙන් GMO එකත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. කොවිඩ් රැලි වළක්වන්න නොපමාව ගුරු විදුහල්පති ගැටලුවට විසඳුම් ලබා දෙන්න කියලා. ඉතින් මේ සියල්ලත් එක්ක තමයි අධ්‍යාපන ඇමතුමා මැදිහත් වෙලා දිනේෂ් ගුණවර්ධන මහත්තයා අගමැතිතුමා ඒ වගේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මෙතන ඉන්නවා කියලා තියෙනවා. සංගම් වලට විවෘතව ආරාධනා කරලා තියෙනවා. විසඳුම් මේ වෙද්දිත් දීලා තියෙනවා ලිඛිතව මොකද්ද කරන්න කියලා. මේ වර්ජනය නිමවන ලකුණු තියෙන. ඒ අනුව දරුවන්ට පාසල් වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඔය අතරේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා මේ තරුණයන්ගෙන් කරපු ඉල්ලීමක් ලංකාදීපය මේ විදියට ලියනවා. පත්මිනි මාතරගේ මේ ගැන ලියන්නේ. දැන් කුමන හෝ එන්නතක් වහම ගන්න කියලා වෛද්‍යතුමා විශේෂයෙන් තරුණයන්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඒකට හේතුව තමයි අපි දැක්ක පහුගිය දවස්වල තරුණයන්ගේ ටිකක් උනන්දුව අඩු වෙලා තිබ්බා මේ එන්නත් ලබා ගන්න විවිධ හේතු කාරණා හින්දා. කොහොමුණත් වෛද්‍යතුමා කියනවා කුමන හෝ එන්නතක් වහම ගන්න තරුණ පිරිසගෙන් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලයි. කොවිඩ් මර්ධන ප්‍රතිශක්ති කරණය වෙනුවෙන් ලබා දෙන කුමන හෝ එන්නත් වර්ගයක් වහම ලබා ගන්නා ලෙස වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ පිරිස වෙතින් ඉල්ලා සිටින බව කොළඹ විශ්වවිද්‍යාලය ළමාරෝහලේ ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්තයා කිව්වා කියලා අද ලංකාදීපයේ ওই විදිහට ලියනවා. කොවිඩ් වසංගත රෝගයට අදාළව මේ වන විට ලබා දෙන එන්නත් අතරින් කුමන හෝ එන්නතක් ලබා ගන්නා ලෙස එම තරුණ පිරිස වෙතින් ඉල්ලා සිටින බවත් යනු රටේ 83%කට පමණ එන්නත් ලබා දීමෙන් සමස්ත ප්‍රජාවගේ ආරක්ෂාව නිරායාසින් ලැබෙන බවත් ඒ මහත්මයා කිව්වා. එසේම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සෙසු සෞඛ්‍ය අංශ විසින් කරන ලද විශාල මැදිහත් වීම මත කොවිඩ් රෝගීන් අඩු වී තිබෙන බවත් එහෙත් ජනතාව වගකීම් විරහිතව විනයක් නොමැතිව හැසිරීමෙන් කොරෝනා පස්වෙනි රැල්ලක් ඇතිවීමේ බරපතල අවදානමක් මතුවිය හැකි බවත් එතුමා පෙන්වලා දුන්නා කියලා අද ලංකාදීපයේ විදිහට කියනවා. අපිත් දකිනවා ඔය පාරේ තොට යනකොට දැන් විවෘත වෙලා තියෙන රට විවෘත වෙලා තියෙන පළාත් අතර සංචාරන සීමා 21 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔය අතරේ මේ බොහෝ පිරිස් සමීර අපි දකිනවා මේ එකට එකතු වෙනවා වැඩි ක්‍රැස් වෙනවා වැඩි පාටි වලට නැත්තම් මේ විවිධ සාදවලට උත්සවවලට බොහෝ පිරිසක් සහභාගී වෙනවා. එහෙම යන්න උත්සාහ කරන්න එපා. පස්වෙනි රැල්ලක් ඇති කරන්න එපා කියන කාරණාව අපි කියන්නේ. ඔය අතරේ දැන් පාසල් දරුවන්ට එන්නත් ලබා දීම පිළිබඳව සමීර සඳහන් කළා. පාසල් ආරම්භ වෙනවා. පාසල් ආරම්භ වුණාම පාසල් දරුවන්ටත් එන්නත් ලබා දෙන්න ඕනේ. මේ එන්නත් පාසලේදීම ලබා දෙන්න කියලා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. අපි දැක්ක දැන් පෙරේද දවසේ පැවැත්වුණා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව මේ කමිටුවේදීත් තීරණයක් කරන් තිබ්බ පාසල් දරුවන්ට පාසලේදීම එන්නත ලබා දෙන්න කියලා. කොහොමුණත් විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් තියෙනවා. රජයේ වෛද්‍ය සංගමයක් ඉල්ලලා තියෙනවා මේ ගැන. ඉරිදා ලංකාදීපය අද කියනවා පාසල් දරුවන්ට කොවිඩ් එන්නත පාසලේදීම කියලා ප්‍රශ්නාර්ථ ලකුණුකුත් එක්ක ලියන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට යෝජනාවක් කියලා දයාසිරි ලියනගේ ওই පොත ලියන්නේ. පාසල් දරුවන්ට කොරෝනා එන්නත ලබා දීම වෛද්‍ය අධීක්ෂණය යටතේ පාසල් වලදීම සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළා කියලා අද දවසේ ඔවුන් කියනවා. සංකුලතා ඇති දරුවන් පමණක් රෝහල්වලදී එන්නත් කළ යුතු අතර අනෙක් දරුවන් පාසල් වලදීම එන්නත් කළ යුතු බව විධායක කමිටු රැස්වීමේදී තීරණය කළ බව සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහත්තයා කියලා තියෙනවා. ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා රෝහල්වල මැදිහත් වීමෙන් පාසල් දරුවන්ට එන්නත ලබා දීම සිදු කළ යුතු බවද ඔහු සඳහන් කරනවා. එන්නත ලබා දීමට රෝහල්වලට හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ගෙන්වීමට වඩා පාසල් තුලදීම එන්නත් කිරීම වඩාත් සෞඛ්‍ය සම්පන්න බවද ඔහු ප්‍රකාශ කළා තියෙනවා. පුංචි දරුවෝ දැන් අපි දන්නවා ගෙවල් වල ඉන්නේ. දැන් මේ පහුගිය දවස් ටිකේ පිටතැන් වලට වැඩි ආවේ ගියේ නෑ. ඒ හින්දා පුංචි දරුවෝ සංචරණය සිද්ධ කරන එක නැත්නම් එක තැන්වල යන එක අඩු කරන්න ඕනේ. ඒ හින්දා පාසලේදීම එන්නත ලබා දීම වඩාත් සෞඛ්‍ය සම්පන්නයි කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් යෝජනා කළා තියෙනවා. ඒක බොහොම වටිනවා. ඒ යෝජනාව ක්‍රියාත්මක වෙයි කියලා අපි හිතනවා. ඔව් දරුවෝ ගැන කතා කරද්දී අපි කොවිඩ් කාලේ ලොකු බයකින් හිටියා දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන්. ඉතින් අරණත් එහෙම වාර්තා වෙද්දී අපි මේක ටිකක් කදින් දැනුණා දෙමාපියන් විදිහට. මේ අතරේ අද සිළුමිණ වාර්තා කරනවා කොවිඩ් ආසාදිත දරුවන් 69132ක් කියලා. දැනට වාර්තා වන දත්ත අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් 69132කට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. ඔවුන් අතරින් මියගිය සංඛ්‍යාව 67 දෙනෙක් කියලායි මේ විදිහට වාර්තා වෙන්නේ. මින් දරුවන් 22ක් වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එමෙන්ම මියගිය දරුවන් අතරට නව ජන්මලාභී දරුවන් 17 දෙනෙකුද වෙනවා කියලායි මේ විදිහට අද
සිළුමිණ පත්‍රයේ තොරතුරු වාර්තා කරලා තියෙන. ඉතින් මරණ ප්‍රමාණය දරුවන් ගත්තාම යම් ආකාරයක අඩුවක් පේන්න දකින්න තියෙනවා. විශේෂයෙන්ම අපේ විශේෂඥ වෛද්‍යවරුන්ට ළමා විශේෂඥ වෛද්‍යවරුන්ට අපේ ප්‍රණාමය සූතිවන්ත භාවයේ පළ කරන්න ඕනි. ඒ වගේම සියලුම රෝහල් කාර්ය මණ්ඩලයේ හැමදෙනාම දෙමව්පියන් විදියට වගකීමෙන් දරුවෝ ආරක්ෂා කරගන්න කටයුතු කළා. ඉතින් ඒ අනුව තමයි මේ විදිහට ආසාත්‍ය දරුවන්ගේ ප්‍රමාණය වගේ මරණ ප්‍රමාණය විශේෂයෙන් අඩු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. දරුවෝ ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බෑ මේ කොවිඩ් වසංගතයත් එක්ක ඉන්නත් කරණයේදී වගේම දරුවන් ආරක්ෂා කර ගැනීමේදී දැවැන්ත දායකත්වයක්. ඒ වගේම අපේ ඉන්න රටේ දරුවන්ට නූපන් දරුවන්ට පවා හුස්ම ලබා දෙන්න කටයුතු කරපු එක පිරිසක් විදිහට අපිට යුද හමුදාව හඳුන්වන්න පුළුවන්. අද යුද හමුදාවේ 72 වෙනි අභි මහනවත් සංවත්සරය පැවැත්වෙනවා. ඒ ගැන මව්බිම වාර්තා කරනවා. සම්මාන පෙළපාලිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාලියපුරදී තමයි තියන්න පවත්වන්න කටයුතු කරලා තියෙන්නේ. මේ සංවත්සරය වෙනුවෙන් පහුගිය දිනවල ශ්‍රී දළදා මාලිගාව ඒ වගේම කොල්ලපිටිය ජුම්මාපල්ලිය බොරැල්ල සියලු ශාන්තුරුන්ගේ දේවස්ථානය වගේම කිරිලුපන මයුරපති ශ්‍රී බද්දකාලි අම්මාන් කෝවිල කිරිවෙහෙර කතරගම අනුරාධපුර ශ්‍රී මහා බෝධි ආශ්‍රිත ආගමික වතාවත් පැවැත්වුණා. ඒ වගේම බත්තරමුල යුද හමුදා මූලස්ථානයේ සර්වාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් සහ මහා සංඝරත්නයේ විශේෂ සංගත දක්ෂිනාවද්ද පවත්වන්න කටයුතු කළා. මේ සියල්ල අවසානයේ අද දවසේදී අභිමානවත් 72 වෙනි සංවත්සරයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාලියපුරදී පවත්වන්න කටයුතු කරලා තියෙනවා කියලයි මව්බිම තොරතුරු වාර්තා කරන්න. අතරේ ලංකාදීප පුවත්පත කියන කතාවකට අපි යනවා. සමීර දැන් පහුගිය දවස්වල වැඩිම අවධානයක් ලක්වෙච්ච මාතෘකාවක් යුගදන විබලාකාරය. දැන් ඇමරිකානු සමාගමකට කොටස් පැවරීම සම්බන්ධයෙන් මේ ලොකු බරපතල කතාබහක් ඇති වෙනවා. අපි දැක්කා අද ලංකාදීපය කියන කතාවක් යුගදන ගැන සාකච්ඡාවක් ඉල්ලා පක්ෂ 11කින් ජනපතිට ලිපියක් කියලා අජන්ත කුමාර අගලකට මේ පුවත ලියන්නේ. ආන්දෝලනයට ලක්ව ඇති යුගදන විබලාකාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 나යකයන් අතර ලබන සතියේදී සාකච්ඡාවක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. මේ කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්නයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ජනාධිපතිවරයා වෙත ඉකුත් බ්‍රහස්පතින්දා ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළා තිබුණා. ඒ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයන් අතර මේ මහමු පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට වාර්තා වෙනවා. යුගදන විබලාකාරී කොටස් පැවරීම සම්බන්ධයෙන් විදුලි බල khනිජ තෙල් සහ වරාය වෘත්තීය සමිති වලද විරෝධයක් එල්ල වී ඇති අතර එම වෘත්තීය සමිතිවල නායකයෝ පිරිසක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සමග ඉකුත් බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වුවා. මේ අතර කාරණේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ඉකුත්දා හමු වී සාකච්ඡාවක් පැවැත්වුවා කියලා අද ලංකාදීපේ ওই විදිහට කියනවා. ඔය අතරේ ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ ගිවිසුමට එරෙහිව උසාවි ගිහින් තියෙනවා කියලා ලංකාදීපේ කියනවා. ඇමරිකා LNG ගිවිසුමට එරෙහිව ජවිපේ උසාවියයි කියලා පද්මිනී මාතරගේ ලියන්නේ. කෙරවල පිටියේ LNG බලාකාරයෙන් 40%ක කොටස් සහ ගෑස් සැපයුම් අයිතිය ඇමරිකානු නිව්පෝර්ට්‍රස් එනර්ජි සමාගමට ලබා දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතයි. දැන් උක්ත ගිවිසුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා යයි කීම සාවද්‍ය කරුණක් බවත් අදාළ ගනුදෙනුව සඳහා ඇමරිකානු සමාගම තෝරා ගැනීමේදී නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුමත කර නොමැති බවත් ඒ හේතුවෙන් අදාළ ගිවිසුම නීති විරෝධී බවත් පවසමින් මේ පෙත්සම ගොනු කිරීමට නියමිතයි කියලා තොරතුරු වාර්තා වෙනවා. අපි දකින දෙයක් තමයි සමීර දැන් බොහෝ දේවල් වුණාම මේ මූලික අයිතිවාසිකම් කඩුනා කියලා උසාවියන්න ගොඩක් අය පෙළඹෙනවා. අර දැන් නීතියේ සාධාරණත්වයක් තියෙනවා. ඉතින් දැන් අර සමහර අයගේ හිතුමනාපෙට මොකක් හරි වැඩක් ක්‍රියාත්මක වෙනවා නම් සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ LNG බලාගාර ගිවිසුම ප්‍රශ්න සහගතයි ගැටලු සහගතයි. මම සඳහන් කරන්නේ පිළිබඳව නෙමෙයි ඕනම මේ ප්‍රශ්නයකදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න කටයුතු කරනවා. ඊට පස්සේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අතරමඟ නවතිනවා. දැන් ඔය විදිහටම වෙච්ච දේවල් කිහිපයක් ගැන අපි දැක්ක පහුගිය දවසක ලංකාදීප පුවත්පතත් සඳහන් කරලා තියෙනවා. ලංකාදීපයේ මේ පිළිබඳව වාර්තා කරපු පුවත නිවැරදි කිරීමක් අද සිද්ධ කරලා තියෙනවා. රටම විදුලි අර්බුදයක සූර්ය සුළං විදුලි බලාගාර අවුරුද්දක්ම යට ගහලා කියලා ලංකාදීප පුවත්පත අපි දැක්කා පහුගිය ඉරිදා දවසේදී ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබ්බා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විශේෂ බහර අමාත්‍යවරයා දුම්රිය දිසානායක මහත්මයා පිළිතුරු ලබා දීලා තිබ්බා. අපි 7 වෙනි පැයෙත් එතුමත් එක්ක මේ පිළිබඳව කතා කළා. ලංකාදීප පුවත්පත මේ පළ කරලා තිබ්බ ප්‍රවෘත්තිය අද නිවැරදි කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතේ 11 වෙනි පිටුවේ සඳහන් වෙනවා සුළං සූර්ය සුළං බලාකාර දායකත්වයේ ඇමති දුමින්ද කරුණු පහදයි කියලා
රටම විදුලි අර්බුදයක සූර්ය සුළං බලාගාර අවුරුද්දක්ම යට ගහලා මැයින් 2021 අවුරුද්දේ 10 වෙනි මාසේ 3 වෙනිදා, ඒ කියන්නේ ගිය ඉරිදා දවසේ ලංකාදීප පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය වැරදි බව සූර්ය බල සුළං හා විදුලි චලන සංවර්ධන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහත්මයා කියලා තියෙනවා. ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ප්‍රකාරව වසර 2030 වන විට ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය දායකත්වයේ 70% දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට බාධාවක් වන අයුරින් සූර්ය බල සුළං සහ විදුලි චලන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවට කරුණු දක්වලා තියෙනවා. සූර්ය බල සුළං සහ ජල විදුලි චලන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය විසින් දියත් කර ඇති ව්‍යාපෘති මෙසේයි කියලා ව්‍යාපෘති ගණනාවක් දැන් මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. වඩාත්ම කතාබහට ලක්වෙන කාරණාව තමයි සමීර දැන් 2017 අවුරුද්දේ ඉඳන් සූර්ය සුළං විදුලි බලාගාර මේ පුනර්ජනනීය බලශක්ති බලාගාර ඇති කරන්න ලොකු දායකත්වයක් ඒ වක ඉඳන්ම තිබිලා තියෙනවා. 2017 අවුරුද්දේ ඉඳන් 2017 දී ටෙන්ඩර් 35ක් පිරිනමලා තියෙනවා. හැබැයි මේවෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති පද්ධතියට එක් කරලා තියෙන්නේ මෙගාවොට් 28ක ධාරිතාවක් විතරයි. මෙගාවොට් 35ක් දායකත්වය දෙන්න සැලසුම් කළත් 28යි දායකත්වය දීලා තියෙන්නේ. දැන් 2018 අවුරුද්දේ ටෙන්ඩර් 70ක් පිරිනමලා තියෙනවා. හැබැයි දැන් මෙගාවොට් 12යි ඒවෙන් ලැබෙන්නේ. 2021 අවුරුද්දේ මෙගාවොට් ටෙන්ඩර් 84ක් පිරිනමලා තියෙනවා. මේ විදිහට අර මේ ඇමතුමා එදා පැහැදිලි කළා සමීර. දැන් ටෙන්ඩර් 35 70 84 දැන් මේ අවුරුද්දේ 2021 අවුරුද්දේ ටෙන්ඩර් පිරිනමලා තියෙනවා 15ක්. කොහොමුණත් මේ හැම දෙයක්ම ටෙන්ඩර් පිරිනැමුවට ඒ දේවල් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙලා නැහැ. සමහර ටෙන්ඩර් ලබා ගන්න සමාගම් ඉඩම් වලට මේ ලබා ගන්න සමහර වෙලාවට දැන්වීම් පළ කරන්න ඊට පස්සේ. ඉතින් මේ පිළිබඳව හරි අධීක්ෂණයක් සිද්ධ වෙලා නැහැ. මේ ටෙන්ඩර් වලට එන සමාගම් පිළිබඳව ඔවුන්ට ඒ ශක්තිතාව පිළිබඳව ඒ කාලේ අධ්‍යයනය කළා නැහැ. දැන් අඩුම ලන්සුව ඉදිරිපත් කරන සමාගමකට ටෙන්ඩරේ දුන්නට ඒ සමාගමට සමහර වෙලාවට බලාගාරයක් හදන්නවත් ඒ අවශ්‍ය ශක්තිතාවයේ තිබිලා නැහැ. මේ ගැන හරි පසු විපරමක් තිබිලා නැහැ. ඇමතුමා සඳහන් කළා දුමින්ද දිසානායක මහත්මයා. දැන් ඉදිරියට ඒ සියලුම පසු විපරම් කිරීම සිද්ධ කරන්න නියමිතයි. පහුගිය කාලේ වෙච්ච වැරදි විදුලි බල මණ්ඩලය ඒ වගේම අපි දැක්කා අමාත්‍යාංශය හරහා සිද්ධ වෙච්ච වැරදි නිවැරදි කරගනිමින් ඉස්සරහට යන්න කටයුතු කරනවා කියලා අර ලංකාදීප පුවත්පතේ පළ වෙච්ච ප්‍රවෘත්තිය වැරදි කියලා තමයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළා තියෙන්නේ. ඔව් අපි මේ තත්ත්වය ඉක්මනට වෙනස් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම පුනර්ජනනීය විදුලි බලය වෙනුවෙන් අවධානය ඉතා ඉක්මනින් යොමු කළ යුතුව පවතිනවා. ලෝකේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා මේ වෙද්දී ලෙබනනේ ඉන්නේ කරුවලේ. දැන් දවස් එකමාරක් දෙකක් ඒගොල්ලෝ කරුවලේ ඉන්නේ. මේ ඉන්ධන මත යැපෙන බලාගාර ඒගොල්ලන්ගේ වැඩිපුර තියෙන්නේ. දැන් ලෙබනනේ හමුදාව සතු ඉන්ධන පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ විදුලි උත්පාදනය මේ වෙද්දී ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම ඉන්දියාවේ ගල්ලගුරු බලාගාර ටික තව දවස් දෙක තුනකින් නවතී කියලා මේ වෙද්දී මත බල කරලා තියෙනවා. ඉතින් මේවත් එක්ක අපි ආදර්ශයට අරගෙන ඉතා ඉක්මනින් අපි මේ වගේ විකල්ප වලට යන්න ඕනේ. සුළං විදුලි බලාගාර වලට වගේ දේවල් වලට යන්න ඕනේ. එහෙම නැත්නම් අපේ රටෙත් මෙවැනි අර්බුදයක් ඉදිරියේදී මතුවෙන්න ඉඩ තියෙනවා. මොකද ලෝක වෙළඳ පොලේ බොරු තෙල් මිල එන්නම ඉහළ යන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඒකත් එක්ක අපි කොහොමද ඉන්ධන වලින් විදුලිය නිෂ්පාදනය කරන්නේ? ඒ වගේම අපිට ජලය අඩු කාලයට ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවට ආවත් රටට ඕනි කරන විදුලිය තියෙනවද ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේවත් එක්ක අනිවාර්යයෙන්ම විකල්ප වලට යන්න සිද්ධ වෙනවා. මේ අතරේ ජනාධිපතිතුමා සඳහන් කරනවා සහ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. අද අරුණ වාර්තා කරනවා වසර දෙක ගැන ස්වයං විවේචනයකට ජනපති සැරසෙයි කියලායි කියන්නේ. පහුගිය වසර දෙකේදී සිදු වූ වැරදි නිවැරදි කර ගැනීමෙන් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර 3 තුල සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවෙන්න ජනාධිපතිතුමා ඒ වගේම අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා කියලායි අද මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ එකඟත්වයට ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිවරයාගේම යෝජනාවක් අනුව ඒ අනුව පහුගිය කාලේ මගිනුත් අඩුපාඩු වෙන්න ඇති, ඇමතිවරුන්ගේත් අඩුපාඩු වෙන්න ඇති, ස්වයං විවේචනයක් තුළ අඩුපාඩු මගහැර ඉදිරි වසර 3ේදී එකතු වෙලා වැඩ කරමු යනුවෙන් ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා කියලායි අරුණ කියන්නේ. ඒ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා වගේම අමාත්‍යවරුන් වන විමල් විරවංශ දල සලහපිරම යන මහතුරුන් මේ කාරණය සනාථ කරමින් කතා කරලා තියෙනවා කියලා අද අරුණ පත්තරේ වාර්තා කරනවා. මෙතනින් එහාට අපි බලමු මේකත් එක්ක මුදල් අමාත්‍යාංශය මොන වගේ ක්‍රියාමාර්ගද ඉදිරියේදී ගන්න කියලා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සමහර ඒවා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේවට ගන්න උත්තර මොනවාද, තියෙන උත්තර මොනවාද, කොහොමද ඒව හොයන්නේ කියලා රාජ්‍ය ආයතන 8ක් ගැන මුදල් ඇමති හොයයි කියලා අද අරුණ පත්තරේ වාර්තා කරනවා. മന്ത്രി 10 දෙනෙක්ගේ වාර්තාවක් බදාදා ලබා දෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලායි කියලා තියෙන්නේ. මේ ආයතන විදිහට ගත්තාම ශ්‍රී ලංකා රේගුව ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු තියෙනවා, මෝටර රථ තියෙනවා,
වගේම රක්ෂණ සංස්ථාව, විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව, සමෘද්ධි දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කියලායි වාර්තා කරන්නේ. මේ රාජ්‍ය ආයතන 8ක ආදායම් තත්ත්වය වර්ධනය කිරීමට දූෂණ අක්‍රමිකතා අවම කිරීම පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කරලා වාර්තාවක් ලබා දෙන්න කියලා මුදල් ඇමතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක්ගෙන් යුතු කමිටුවක් පත් කරලා තිනවා. මේ කමිටුව වැඩ පටන් ගත්ත පහුගිය සතියේ චරිත හේරත් මහත්තයා, රංජිත් බණ්ඩාර, ඒ වගේම මధుර විතානගේ, කතිකාචාර්ය ගුණපාල රත්නසේකර, සංජීව එදිරිමාන, ගාමිණී වලේබොඩ, ශාන්ත බණ්ඩාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් මීට ඇතුළත් කියලායි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ අතරේ අපි ගියාම මහ බැංකුව සහන ගණනාවක් ජනතාවට ලබා දෙන්න ලෑසි. බැංකු ක්ෂේත්‍රය හරහා, බැංකුව හරහා අපි දන්නවා පොලි දැන් අපිට හිතා ගන්නත් බෑ. මොරටෝරියම් ලබා දුන්නා. ඉතින් කීප වතාවක්ම ලබා දුන්නා මොරටෝරියම් නැත්නම් සහන කාලය. ඉතින් මේ සහන කාලය ලබා දීමත් එක්ක මිනිස්සුන්ට මතකත් නැහැ අපි කොහොමද දැන් මේ ලෝන් ගෙවන්නේ කියලා. තිබුණේ ඒවට පොලිය ගෙවන්නේ මේවා කිසිම දෙයක් මතක නැහැ. බැංකුවට ගියාමත් සමහර බැංකු එක එක දේවල් කියනවා. මේ අතර තමයි මහ බැංකුව අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කියන්නේ ණය සහන ලබන ආයතනවල පොලිය ගෙවීම බර මහ බැංකුව කරට ගන්නවා කියලා. මහ බැංකුව ගෙවන්න ලෑසි. ඒ අනුව මේ ආකාරයෙන් වාර්තා කරනවා මිනිස්සුන්ට පරණ ණය සහ පොලිය ගෙවන්න තිබෙනවා. නමුත් ලාභ නැතිවීම තුළ ඒවා එකක්වත් ගෙවන්න බැහැ. තව කාලය දිගුවීම තුළ අලුත් ණය සහන පොලියත් එකතු වෙනවා. නමුත් ආදායම එතනමයි, බිස්නස් එකත් එතනමයි. ඒ නිසා අපි දන්නවා ඔවුන්ට මේක ගෙවා ගන්න අසීරු බව. ඒකට විසඳුමක් විදිහට තමයි මහ බැංකුවෙන් මිලියන 15000ක් වෙන් කළේ. ඒකෙන් අපි ඔවුන්ගේ පොලිය ගෙවීම බර කරට ගන්නවා කියලා මහ බැංකුව අධිපතිතුමා කියලා තියෙනවා. විශේෂයෙන්ම වාහන සම්බන්ධයෙන් මේ දවස්වල කතා වෙනවා. වාහනයක් ගන්න හීනයක් තිබෙන මොහොතක කොහොමද වාහනයක්, අලුත් වාහනයක් අරගෙන එන්නේ කියලා සමහරු කල්පනා කරනවා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙන්නේ අහස උස ලොකු මිලක. ඉතින් මේ අතරේ තමයි මහ බැංකුව අධිපතිතුමා කියන්නේ අපි කියලා තියෙන්නේ මෙහෙමයි, මෝටර රථවල මිල අසීමිතව අසාමාන්‍ය විදිහට වැඩි වෙලා තිබෙනවා. ඒක ඊතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. තිබෙන වටිනාකමට වඩා වැඩි වටිනාකම තමයි අලෙවිය සිද්ධ වෙන්නේ. ආර්ථිකයට ඒ අහිත කරයි. ඒ නිසා මෝටර රථ නැවත ගෙන්වීමේ ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේ වෙලාවේ ඒට යන විදේශ විනිමය වැඩිවීම නිසා ඒක කරන එකත් නුවණට හුරු නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් විවිධ යෝජනා කරලා තියෙනවා. මේ යෝජනා අතරේ තියෙනවා ඒ ගෙන්නන අයට රටේ මුදල් වැය නොකර වෙන අයට මුදල් තිබෙනවා නම් ඒ මුදල් භාවිත කරලා ඒක කරන්න කියලා. ඒ වගේම ඒ සඳහා කස්ටම් ඩියුටි එක ගෙවන විට ඒකත් විදේශ මුදල් වලින් ගෙවන්න කියලා යෝජනාවක් වුණා. මේ වගේ යෝජනා රැසක් තිබෙනවා. අපි ඒව ගැන සලකා බලනවා කියලා අද කොළ නිවේදනයක් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාගෙන් තියෙනවා මවබිමයි වාර්තා කරන්න. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ විශේෂ මාධ්‍ය හමුවට මෙවර පැමිණියේ මහ බැංකුව අධිපතිතුමා අවස්ථාවේදී ඔය අදහස් පළ කළා. ඒ අතර සමීර පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව දැන් සමාජයේ ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. අද ලංකාදීපේ කියනවා මේ පැන්ඩෝරා පත්‍රිකා ගැන නෙවෙයි, මේ වෙනත් තොරතුරු කිහිපයක් ගැන බලවතුන් 60කගේ කෝටි ගාණක් පිටරට දේශපාලනඥයන් 20ක් අතර ඉන්නවා කියලා දයාසිරි ලියනගේ ලියන්නේ ලංකාදීපේට. ශ්‍රී ලාංකිකයන් 60කට අධික පිරිසකගේ රුපියල් බිලියන ගණනක් විදේශ මුදල් විදේශ බැංකුවල තැන්පත් කර තිබෙන බවට වාර්තා වෙනවා. මේ අතර ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් 20කට අධික පිරිසක් සිටින බව දැනගන්නට තියෙනවා. ඇමරිකාවේ නිකුත් කරන ප්‍රධාන පෙළේ සංගරාවකින්ද මේ බව තහවුරු කරලා තියෙනවා. මීට අමතරව නීති අනුකූල හා නීති අනුකූල නොවන ව්‍යාපාරික කටයුතු වල යෙදෙන අයද මේ අතර සිටින බවට වාර්තා වෙනවා කියලා ඇමරිකාවේ නිකුත් කරපු ප්‍රධාන පෙළේ සංගරාවක් උපුටා දක්වමින් මේ තොරතුරු වාර්තා කරන්නේ. මේ පැන්ඩෝරා පත්‍රිකා නෙවෙයි, තවත් සංගරාවක තිබ්බ තොරතුරු තමයි ලංකාදීපය කියලා තියෙන්නේ. ඔව්, පැන්ඩෝර පත්‍රිකා කියන්නේ මොනවද මේවා අන්තර්ගත වෙලා තියෙන්නේ? ඉතින් මේ තියෙන විදිහට මේවා ඇත්තද? ලෝකේම සමහර අයගේ නම් මේකට ඇතුළත් වෙලා තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන කාරණය? නොදන්න අයට සහ ටිකක් දන්න අයට ඒක තමයි වැදගත්ම කාරණය. අද හරියටම දැනගන්න පුළුවන් ජේසු මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයාත් එක්ක රට වටා රැගෙන එතුමා තව ටිකකින් මෙතනට එනවා. අපි බලමු කාටෝ. ලෝකෙ වටේ දේවල් දැනගන්න පුළුවන් මොහන් සමරනායක මහත්මයා එක්ක එකතු වුණොත් එහෙම. ඉතින් පැන්ඩෝරා පත්‍රිකා ගැන විශේෂයෙන් අද කතා කරන්න ලෑස්ති. අද කාටුන් වලත් මේ ගැන තමයි ඇඳලා තියෙන්නේ. හුරේර කාටුන් එක හසන්ත විජේනායකගේ ඇවිල්ලා දේශපාලඥයෙකුට කියනවා මේ විදිහට හුරේර පැන්ඩෝරා පේපර්ස් වලට මොනවා වෙයිද බං? ටොයිලට් පේපර්ස් වලට වෙන දේම තමයි සර්. ටොයිලට් පේපර්ස් වලට වෙන දේම තමයි සර් කියලා කියනවා. මේ සිළුමිණි පොත්පතේ ඩික්ලික් කාටුනේ බලන්න බූවල්ලෙක් පැන්ඩෝරා පත්‍රිකා කියලා ඇවිත් ඉන්නවා. මේක ආණ්ඩුව උඩට පෙරලගත්තොත් අපේ කල්ල මරේ කියලා මෙහෙම කියන්නේ කවුද? මේ රනිල් මහත්තයා සජිත් මහත්තයා වගේ දෙන්නේ නැද්ද මන්ද? කොහොම හරි මේ දවස්වල බලන් ඉන්නවා මේක ආණ්ඩුවේ කර උඩට ආණ්ඩුව උඩට පෙරල ගන්න.
බලන්න දිවයිනේ තියෙන ප්‍රධාන කාටුන් එක ඊළඟට මේ විදිහට මේ පැන්ඩෝර පත්‍රිකා ගැන අපි අවධානය යොමු කරලා ඉද්දි පත්තර හැම එකම ඒ ගැන තියෙනවා මාධ්‍ය ගැන වාර්තා කරනවා. අපි ඒව දිහා බලාගෙන ඉද්දි දිවයිනේ ප්‍රධාන කාටුන් එක අපි මේ බලන්නේ. හැබැයි ඊට පිටිපස්සෙන් බලන්න සාමාන්‍ය වැසියන්ට නොදැනීම කිරිපිටි, ගෑස්, ඒ වගේම සිමෙන්ති, කොරෝනා වෛරසය මේ දේවල් පෙළ ගැහිලා බලාගෙන ඉන්නවා සාමාන්‍ය ජනතාව දිහා. අපි පැන්ඩෝර පත්‍රිකා බල ඉන්නවා. දෙවෙනි පොත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ රුවිතං කාටුනේ අපි බලන්නේ. මේ බලන්න මේ පත්තරේ බල කිරිපිටි, ගෑස්, සිමෙන්ති වල පාලන මිල අයින් වෙලා රුවිතං කියලා මේ කෙනෙක් කතා වෙනවා. අනිත් එක්කෙනා කියනවා එහෙනම් ඉතින් රට වෙලින්දන්ටම ගියා. එහෙනම් ඉතින් රට වෙලින්දන්ටම ගියා කියලා කියනවා. ලංකාදීපේ ලංකෝනි සද පත්තරෙත් අරගෙන යනවා දේශපාලඥයෙක් හම්බ වෙන්න. පත්තරේ තියෙනවා ගෑස්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති මිල පාලන මිල ඉවතට කියලා. ඇයි සර් මේ නිකම් බොරුවට පාලන මිලක් ගැසට් කරලා ගැසට් පත්‍රයේ හැලු කරන්නේ මොකටද බං කියලා තියෙනවා. ඒකත් එක්ක තමයිලු මිල ඉවත් කරලා තියෙන්නේ. අපි අවසානයේ තොරගන්නේ ලංකාදීප පුවත්පතේ දසහපු වලන්නේ අන්දින තොප්පි කාටුනේ බලන්න. මේ බලන්න කවුද ඉන්න කියලා. සෑර් කැබිනට් එකේ දිග වැඩිම නහය තියෙන්නේ කාගේද කියලා ඔන්න දැන් මේ තොප්පි වෙලෙන් දහනවා. මේ කාගෙන් දහන්නේ? මහින්දානන්ද අලුත්කමගේ මහත්තයාගෙන්. එතුමාගෙත් නහය දික් වෙලා පිටිපස්සේ තියෙනවා හාල් මිල. දැන් පහුගිය දවස්වල එක එක මිල ගණන් දෙනවා කියලා කිව්වා. ඉතින් කැබිනට් එකේ දිග වැඩිම නහය තියෙන්නේ කාගේද කියලා අපි දන්නවා. අර පිනෝකියෝ වගේ නහය දික් වෙන්නේ ඉතින් බොරු කියනකොට. දිග වැඩිම නහය තියෙන්නේ කාටද කැබිනට් එකේ කියලා අහනවා. අහන්නේ මහින්දානන්ද මහත්තයාගෙන්. හරි, එහෙමනම් අපි අදට සමුගන්න ලෑසි. ලෝකෙ වටේ ඔබට හරියටම දැනගන්න පුළුවන්. අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔබට ඉදිරි සතිය හෙටින් පටන් ගන්න සතිය ජවයෙන් පිරුදු නිරෝගී සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.